නීතිඥතුමා මේ තියෙන්නේ චෛත්‍ය රාජන් වහන්සේගේ කැණීමෙන්ම මතුවුණු තවත් විශේෂ නිර්මාණයක්. මේ විශේෂ නිර්මාණය තමයි චෛත්‍ය රාජන් වහන්සේ නමගේ ධාතු තැන්පත් කරන ධාතු ගර්භයේ ඇතුලේ මේ නිර්මාණය එදා ඉඳන්ම චාරිත්‍රයක් විදිහට සම්ප්‍රදායක් විදිහට සකස් කරලා එහි තැන්පත් කරනවා. මේක මහා මේරුව නිරූපණය වෙන නිර්මාණයක් විදිහට තමයි මේ තියෙන්නේ. මහා මේරුව කියන්නේ විශාල සාරබාර වස්තුවක්නේ. එතකොට ඒ තුල තැන්පත් කරන ධාතුන් වහන්සේලා මේ මහා මේරුව පවතින තාක්කල් පවතිවා කියන চিරාත් කාලයක් පවතින්න ඕන කියන විශ්වාසයෙන් තමයි මේ කියන නිර්මාණයේ ධාතු ගර්භයක් ඇතුලේ සකස් කරන්නේ තැන්පත් කරන්නේ. එතකොට මේක චන්ද්‍රකාන්ත පාසානියෙන් ඉදිකරපු නිර්මාණයක්. මේ තිබෙන්නේ අපේ මහත්මයා ඒ මහා මේරුව සංකේතවත් කර නිර්මාණය උඩ කොටසේ සකස් කරන සිරිපතුල් යුග්මයක් අපට දකින්න ලැබෙනවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනක තමයි එවැනි සිරිපතුල් නිර්මාණය කරලා වඳින්න පුදන්න අවස්ථාව සලසලා දීලා තිබෙන්නේ. මේ තියෙන්නේ ඒ නිර්මාණය මත ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය. ස්වාමීන් වහන්සේ දැන් මේක චෛත්‍යයේ උඩනේ තියෙන්නේ. පැහැදිලිව. දැන් මේ ගල මෙම පෙරළුවම ඔව් මේ සිරිපතුල් යට වෙනවා. සිරිපතුල යට වෙනවා. ඊපස්සේ යමක් තැම්පත් කරන්න පුළුවන් මෙතන මේ යටට නිරාගී ස්වභාවයක් තියෙනවා. මේ ගලෙන්ම හදලා තියෙනවා. මෙතන මොනවා හරි තියන්න පුළුවන්. පැහැදිලි. එතකොට මේ වගේ නිර්මාණයක් මේ ලංකාවේ කලා ශිල්පවලට ඔව්. ඔබanse කිව්වා මේක මේ චන්ද්‍රකාන්ත. චන්ද්‍රකාන්ති පාෂාණයෙන් හදලා තියෙනවා. මේක চিරාත් කාලයක් තියෙනවායි කියලා. ඔව්. ඒතර මේ සිරිපතුල් මෙතන මේ යට පැත්තට හරවලා අනිත් පැත්තට හැරවීමේ යම් කිසි යාල්මත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ සිරිපතුලනේ. ඔව්. එතකොට මේක මෙහෙම පෙරළුවට පස්සේ එතකොට මෙතන තමයි උඩ ධාතු තියෙන්නේ. ඔව්. සිරිපතුල උඩ තියෙන ධාතු සර්වඥ ධාතු කියලා සංකල්පේ මතුවෙනවා. සංකල්පය ඒකෙන් අපිට පැහැදිලි කරන්න තමයි ඉදී වෙලා තියෙන්නේ. එතකොට බොහොම වටිනාම නිර්මාණයක් නිහල් මහත්මයා තමයි මෙතන මේ අවුවට වේලෙනවා වැස්සට තෙමෙනවා. විශේෂයෙන් මේ වයඹ පළාතේ ජනතාව අපේ ජනතාව මේ ආනමඩු ප්‍රදේශයේ හලාවත ප්‍රදේශයේ කුරුණෑගල පුත්තලම් ප්‍රදේශයේ ජනතාව දන්නේ නැහැ මේම ඓතිහාසික ලෝතර බුදුහාමුදුරුවෝ වැඩ සිටි ස්ථාන මේ වයඹ පළාතේ තියෙනවා කියලා. මෙච්චර වටින වස්තුව මේ ආරක්ෂා වෙන්න ඕනේ. මේ ආරක්ෂා වෙන්න ඕනේ. ආරක්ෂා විය යුත්තේ මිනිස්සු මේ වගේ ඇත්ත දැනගෙන. මේ වගේ තියෙන වටිනාකම් පොත්පත් වලට ඇතුල් කරලා නැහැ. එහෙමයි. ඒකයි තියෙන අවාසනාව. ඒ නිසා අපි මේවා කියලා දෙන්න ඕනේ. එහෙමයි ඒක තමයි මේ රටේ හරි ලෝකේ හරි ජනතාව මේවා තේරුම් ගන්න. සියල්ල විපරිණාම ධර්මයට යටත් නිහල් මහත්තයා. හැබැයි ඒ වුණාට මේව තව කාලයක් මිනිස්සු දකින්න ඕනේ. ඒක දැන් අනිත් කරුණ දැන් අපිට මෙව්ව හංගලා තියෙන්නේ ඇයි මේවා හෙලි නොකර. දැන් මේ ගල් තාක්ෂණය. ලෝකේ ගල් තාක්ෂණය තිබුණේ අපේ රටේ. යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකේ කිසිම තැනක නැහැ. මේ ගල් නිර්මාණ මතුවෙනවයි කියන්නේ අපේ රටේ බුදුහාමුදුරුවෝ වැඩ සිටි යුගය මතුවෙනවා. බුදුහාමුදුරුවෝ බණ දේශනා කරපු යක්ෂ ගෝත්‍රිකයන්ව මතුවෙනවා. අපේ හෙළබිමේ ඉතිහාසය මතුවෙනවා. මේ ගල් කණු වලින් මේ පාෂාණ වලින් මේ සිරිපතුල් වලින් අපට හඬගා කියන්නේ ඒ කරුණ තමයි. රාවණ සක්විති රජ පරපුරෙන් පසු වනදහසක් කල් පුරාවට පවතින ගොතම බුද්ධ ශාසනය පිහිට වූ ගොතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව තෙරුවන් සරණයි සුවපත් පන්සල එතකොට ස්වාමීන් වහන්සේ රජමහා විහාරස්ථානයක් නේද? එතකොට පෙර රජ දවසේ ඉදිකර රජමහා විහාරස්ථානයක් විදිහට තමයි ඉතිහාසයෙන් නම පැවතුනේ. හොඳයි. නම වෙන්නේ එතකොට මේ වර්තමානයේ තියෙන නමමද අතීතයේ විහාරස්ථානයේ දැනට වර්තමානයේ නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරස්ථානය කියන නමින් තමයි හඳුන්වන්නේ. එහෙමයි. එතකොට කාලය කොහොමද සඳහන් වෙලා තියෙන්නේ? ගත්තාම දුටුගැමුණු රජ දවස. හොඳයි. කිස්තුපූර් 167ත් 131ත් අතර රාජ කාල සීමාව තුළ තමයි මේ විහාරස්ථානයේ නන්දිමිත්‍ර කියන යෝධයා විසින් ඉදි කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. හොඳයි. එතකොට අපිට අද දැක බලා ගන්න පුළුවන්
පැරණි නටබුන් ගල් කණු ඒවා තියෙනවද මේ පැහැදිලිවම මේ විහාරස්ථානය පෙර රජ දවස සියලුම පූජා භූමියකට අවශ්‍ය කරන අංගෝපාංගයන්ගෙන් සමලංකృత වෙච්ච ඉතාමත් වටිනා ස්ථානයක් විදිහට ඉදි කරලා තිබෙනවා. ඒ රජ දවසේ ඉදි කළ ඒ සියලුම නිර්මාණ අපට අදටත් විහාරස්ථානයේ පුරාම තියෙන භූමි භාගය හරහා දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ නටබුන් ගල් කණු සියල්ලුම දේවල්. විශේෂයෙන්ම විහාරස්ථානයේ තියෙන වටිනාම ස්ථානයේ විදිහට තමයි සැලකෙන්නේ අපට මේ පිටුපසෙන් තිබෙන චෛත්‍යරාජානන් වහන්සේ. එහෙමයි. ඒ චෛත්‍යරාජානන් වහන්සේ වටා ඉදිවෙච්ච පටිමාගර, ඒ වගේම මල් ආසන, ඒ වගේම සඳකඩ පහන, මුරගල, ඒ වගේම බෝධිගර ආදී ඒ සියලුම අංගෝපාංග විහාරස්ථානයේ පූජා භූමියක් විදිහට තිබුණා කියන්නේ සියලු අංගෝපාංග මේ විහාරස්ථානයේ දැනට දකින්න ලැබෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපි විස්තර ටික දැනගමු. අපි ඒ ස්ථාන වලට ගිහිල්ලාම ඔබ වහන්සේ පැහැදිලි කරන්න මේක දැන් ඔබ වහන්සේ කාල පරාසයක් කිව්වා. එතකොට මම හිතන්නේ අතීත පැරණි ගල් කණු තියෙනවා නම් ඒ නම් කරපු කාලයට වඩා පැරණි ඉතිහාසයක් තියෙන්නත් පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? තාමත් පැහැදිලි. තාමත් සුවිශේෂී ගල් කණු මේ විහාරස්ථානයේ චෛත්‍යයට උතුරින් වන්නට පිහිටලා තියෙන අපිට දකින්න පුළුවන්. ඊට අමතරව විහාරස්ථානයේ අපි දැනට වර්තමානයේ අක්කර 40ක පමණ භූමි භාගයක් තියෙනවා. හොඳයි. ඒ භූමි භාගයේ පුරා විසිරිච්ච ගල් කණුත් අපිට දකින්න ලැබුණා ඒ තැන්වල. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි යමු අපේ නීතිඥ නිහල් සුමන්දිර මහත්මයාත් ඉන්නවා. ඒ වගේම අපේ මකුලාන රජමහා විහාරස්ථානයේ කඳුළුව වනරත්න ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්නවා. අපි ආවේ ඔබ වහන්සේ වැඩ සිටින මේ පන්සලේ විශේෂත්වය අපි යථාර්ථ තුලින් අපේ රටේම කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතිහාසය තුළ අපේ රට බොහොම ශාස්ත්‍රීය සෞභාග්‍ය සම්පන්න රටක් විදිහට තිබුණායි කියන එක ඉතිහාසයේ පුරාවටම අපිට දකින්න ලැබෙනවා ව්‍යංජන තොරතුරු හරහා. එතකොට මේ පල්ලම නන්දිමිත නවංගු රාජවංශස්ථාන අපිට සුවිශේෂී වෙන්නේ මේ අවට කිලෝමීටර් ගාණක් ඈතට වෙන්න මේ කළුගල් මේ ස්ථානයේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ ස්ථානය තුළ විශාල කළුගල් වලින් ඉදි කරපු නිර්මාණ දකින්න ලැබෙනවා. ඒ කියන්නේ කඩිගාව වැනි ප්‍රදේශයක කළුගල් පිහිටලා තියෙනවා. මීට කිලෝමීටර් 17ක් 20ක් විතර වගේ ඈතට වෙන්න. මින් එහාට අපිට දකින්න ලැබෙන කළුගල් භාවිතාවක් අනුරාධපුර මේ ආනමඩුව ප්‍රදේශයේ මූලික කරගෙන. එතකොට කොහොම හරි මේ ස්ථානය තුල නන්දිමිත්‍ර යෝධයා වර්තමානයේ මේ විහාරස්ථානයේ ඉදි කළ බවට පිළිගන්නේ. එතකොට මේ විහාරස්ථානයේ ඉදි කරනකොට නන්දිමිත්‍ර යෝධයාගේ කළුගල් මේ ස්ථානට ගෙනලා තියෙනවා. ඉතිහාසයේ දෙදුරදී එක තියෙනවනේ මේ කොට්ටබද්දමුණ කියලා. කොට්ටබද්දමුණේ කඩිගා ප්‍රදේශයේම කොට්ටබද්දයි. ඒ කොට්ටබද්දමුණ හරහා ගෙන අපු ජල මාර්ගය තමයි මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ මේ වැවද. පැරණි වැවනේ මේ තියෙන්නේ. පැරණි වැව තියෙන්නේ මෙතනින් එහා පැත්තේ. පල්ලම ආසාරේ කැඩිලා ගිහලා එතන දැන් වෙල්ලෑ තියෙන පැරණි වැවි. දැන් වෙල් නිර්මාණය කරන පැරණි වැව. එතකොට මේක මේ මෑතක 1938 විතර මේ වැව නිර්මාණය කරන්නේ. හැබැයි අර ජල මාර්ගය ඔස්සේ තමයි මේ කළුගල් ගැලලා තියෙන්නේ. ඒතර කඩිගාව හරහා එනකොට ඒ වාරි කර්මාන්ත ඔස්සේ ගෙනාවම අපි මේ පන්සල ඇතුළට ඇලපාරක් තිබුණා. දැන් ඒක වැහිලා ඒ කියන්නේ භාණ්ඩ ප්‍රවාහනේ ඇලමාර්ග කියන එක පැහැදිලි. ඒතර කොටපද්දමුණ කියන එක සාක්ෂියක් ඒකෙන් ඔප්පු වෙනවා. ඒ කළුගල් ඒව ගෙනල්ලා තියෙන්නේ ඇල මාර්ග ඔස්සේ තමයි. ඔබතුමාලට නැත්නම් තියෙන මහ විශාල කළුගල් කියන අර විශාල කළුගල් දකින්නකොට මේ කතාව සාපේ කරගන්න පුළුවන්. දැන් සොයනස දැන් නන්දිමිත්‍ර යෝධයා යනු දුටුගැමුණු රජුරුවන්ගේ දසමහ යෝධයන්ගෙන් එක්කෙනෙක්. ඔහුගේ ගම තමයි පල්ලම නන්දිමිත්‍ර. ආනමඩුව පල්ලම නන්දිමිත්‍ර ගම. එතකොට දැන් මේ විහාරස්ථානයේ ආරම්භය වෙන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ සිටද ඊට පෙර ආතුවද? දැන් ওই මුරගල් මම දැක්ක මුරගල් තියෙනවා, සඳකඩ පහන් තියෙනවා. මේවා තිබුණේ දුටුගැමුණු රජුරුවන් කාලෙට පෙර ඉඳලා අපේ තිබුණු කලා ශිල්ප. ඒතර මේකේ ආරම්භයේ නන්දිමිත්‍ර යෝධයාගෙන්ද ඊට පෙරද කියන්න අපිට? පැහැදිලිවම ඔබතුමා කියන කතාව බොහොම හරි. අනුරාධපුර යුගයෙන් පස්සේ තමයි අපේ කළුගල් නිර්මාණවල කැටයම් බහුලව දකින්න ලැබෙන්නේ. ඒක වඩා අනුරාධපුරයෙන් පස්සේ යුගවල තමයි විශේෂ කළුගල් වල සඳකඩ පහන ආදී වඩාත් කලාත්මක නිර්මාණ බිහි කරලා තියෙන්නේ. නමුත් අප විහාරස්ථානයේ තියෙන මේ සඳකඩ පහන් සියල්ලෙම කැටයම් වලින් තොරයි. ඒ කියන්නේ පූර්ව යුගයේ තිබිච්ච පූර්ව විකාශනයට පෙර. ඔව් ඔව්. හරි. හරි. දැන් ඔබ වහන්සේලා අර යුග දෙකම එකතු වෙලා තියෙනවා. ඔව්. දැන් විදුහල් පිටුමා දැන් මෙහෙම වෙනවා. දැන් අර මේ රජගල තියෙන මේ සඳකඩ පහනේ කැටයම් නැහැ. ඒ ආරම්භය. ඊට පස්සේ අනුරාධපුරයේදී කැටයම් එක්කලා තියෙනවා. එතකොට මෙතන සඳකඩ පහන කැටයම් නැහැ.
එහෙමනම් මේක ඉතාම ඈත අතීතයට යනවා මේ විහාරස්ථානයේ කාලය. ඒ සඳකඩ පහන. ඒක පැහැදිලි ඒක තමයි තවදුරටත් තියෙන ප්‍රධානම සාක්ෂිය අපිට. දැන් අපිට තියෙන මේ කළුගල් නිර්මාණවල කැටයම් රහිතව දකින්න ලැබෙනකොට දාගැබ ඊට පසු කාලින විදිකලා කියලා හිතන්න පුළුවන් ගඩොල් භාවිතාව සම්පූර්ණයෙන්ම දාගැබේ තියෙනවා. දැන් මේ ඇවිල්ලා වයඹ පළාතේ හලාවත නේද? ආනමඩුව ප්‍රදේශය. ආනමඩුව ප්‍රදේශය. එතකොට මේ පළාතෙන් පිටතේ ඉන්න පුද්ගලයන් දැන් අනිත් පැතිවල ඉන්න මිනිස්සු හිතන් ඉන්නේ මේ පුත්තලම් හලාවත මේ පැත්තේ කිව්වහම නටබුන් අඩු ප්‍රදේශයක් කියන එක. හැබැයි මේ පැත්තට ආවට පස්සේ සිරිපතුල් තියෙන වෙහෙර විහාරස්ථාන හම්බ වෙනවා. වෙහෙර විහාරස්ථාන තියෙන දැන් අනුරාධපුරයේ තියෙන නටබුන් සියල්ලම නේද විදුහල්පතිතුමා? දැන් අනුරාධපුරයේ අපේ ජනතාව යනවා ඇති. ගියාපම එතන සඳකඩ පහන් දකින්නවා, මුරගල් දකින්නවා, විවිධ දේවල්. මේ හැම මේ සියල්ල මෙහි තියෙනවා. ඒ සියල්ල අපිට මෙහෙම සියල්ල මේ විහාරස්ථානයේ තියෙනවා. එතකොට මේක අතිශය පැරණි ස්ථානයක්. අපේ ගල් වඩුවන්ගේ නිකන් කටුවයි මිටියයි අරගෙන මේ තියෙන නීතිඥතුමා ඔබතුමා ඉස්සල්ලා කියනවා මේ ස්ථානට එනකොට අමුතුම හැඟීමක් ස්ථානයට ඇතුළු වෙනකොට දැනෙනවා කියලා. ඔබතුමා පමණක් නෙමෙයි මේ කතාව කියන්නේ. මේ ස්ථානයේ පිළිබඳව යම් කිසි කෙනෙක් දැනගෙන තොරතුරු හොයන්න එන හැම කෙනාම මේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට ওই වෙනස ගැන කතා කරනවා. ඒත් අපිත් හිතනවා බුදුවරු පහළ වෙච්ච ස්ථානවල ඒ සැනසීම එදා තිබුණා වගේම අදටත් විශේෂ ශක්තියක් විතර පිහිටලා ඇති කියලා. අපිට මේ බිමේ පුදුමාකාර ආරක්ෂාවක් තියෙනවා, රැකවරණයක් තියෙනවා, සැනසෙල්ලක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ওই කතාවට වෙද්දිම දැන් අපි තව හෙට සංචාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන ඉඳලා ජනිත් මහත්තයා නිකවැරටියට වැඩි යතක් නැහැ. කිලෝමීටර් චිත්තයි කොච්චරක් විතරයිද? කිලෝමීටර් 25ක් කියමුකෝ. එතන බුදුමුත්තා විහාරස්ථානයේ තමයි කිසాగෝතමියගේ මුතුහාර තැන්පත් කරලා තියෙන්නේ. ඒතර බලන්නකෝ දැන් මෙතන කල්පිටිය පල්ලම නන්ද මිත්‍ර විහාරය, මෙතන කිලෝමීටර් 7-8ක් එහා පැත්තේ තියෙන රජමහ විහාරය සහ බුදුමුත්තා පිරිවෙන මේ ළඟ ස්ථාන. වේලාසිය. ඔව්. මේ බොහොම ළඟයි. ළඟ ස්ථානේ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථාන. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් මේ මෙතන තියෙන අඩසඳයි මෙතනත් තියෙන එහෙම එකක් නේද? පැහැදිලි. ඒ වැඩ ඉවර කිරීමට වැඩ ඉවර කරන්න බැරි වෙච්ච එකක්. ඒ කියන්නේ මේ විදිහටම හදලා ඉවර කරලා නැහැ. කලාත්මක භාවයෙන් අඩු. ඒ කියන්නේ අනුරාධපුර මුල් යුගයේ තමයි මේ සඳකඩ පහන් මේ කළුගල් භාවිතාව සිද්ධ කරලා තියෙන්නේ. ඒකයි අපිට මේ කැටයන් වලින් රහිතව මේ සඳකඩ පහන් මේ විදිහට විහාරස්ථාන තව කීප පොලකම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අනුරාධපුර පොළොන්නරුව ගියාම බොහොම කැටියම් බොහොම සියුම් කැටියම් එක තමයි අපිට මේ සඳකඩ පහන දකින්න පුළුවන්. හැබැයි මේ වගේ තියෙන්නේ ඊට පෙර ඒවා. ඒ කියන්නේ අනුරාධපුරයේකට බොහෝ අනුරාධපුරයේ මුල් යුගයේ ඊට අතීතයේ ඉදි කරපු සඳකඩ පහන්. දැන් රජගලට යනකොට මේ නිහාල් මහත්තයා රජගල ඇතුළට වෙන පාරේ මේ වගේ පොඩි සඳකඩ පහන් තියෙනවා. මේ පියකටවල 5ක් 6ක් විතර පියකටවල 6ක් යනකොට තව සඳකඩ පහනක්. තවත් 6ක් යනකොට තව සඳකඩ පහනක්. මේ වගේ පුංචි මේ සයිස් ප්‍රමාණය වගේ. එතකොට මේවා අවුරුදු 2500ක් 2500කට ආසන්න කාලයක් සඳකඩ සඳකඩ ආරම්භක අවස්ථාව සඳකඩ පහන. අපි සොයන්නේ යමු අර අනිත් සඳකඩ මේ දේශනක් වගේ තියෙන්නේ. මේක පෙර රජ දවස ආලෝකයේ සපෙපු පහන් කණුද වෙන්න පුළුවන්. තෙල් පහන්. අනිත් තැන්වල මම දැකපුවා ඇත්තට මෙතන අර පහනි වගේ මේ තිරිය දාන්න කෑල්ල තියෙනවා. ලොකු එකේ පහන් තිරිය දාන විදිහට මේම අර ඇතැම් විට මේක ආලෝකමත් කරන්න තමයි මේ බොහෝ විට එහෙම වෙන්න පුළුවන්. එහෙමද පැන් දාලා තියලා තිබ්බද ඒ දෙක තුන පැන් දාන්න දැන් රජගල අර තියෙනවා මේ වගේ විශාල පාත්‍රයක් ඒකේ දාලා තියෙන්නේ වත් පැන් අපි කියමුකෝ මේ භාෂාවෙන් පැන්. ඒතර මේක එච්චරම නැහැ. ඇතැම් විට පැන් විය හැකි. එහෙම නැත්නම් රාත්‍රිය ආලෝකමත් කරන්න ගිනි දැල්ලන්න හදපු මේ මොකද මේක උසින් තියෙන ටිකක්. අඩි ගාණක් උසින්. ඒකට ආලෝකය ටිකක් විහිදෙන්න පුළුවන්. මල් දෝවණය කරගන්න පැන් දාලා තියෙනවා. ඒවත් තියෙන්න පුළුවන්. අපි ගියානේ ජනිත් මහත්මයා මේ පිච්චන්දියා කියන විහාරස්ථානයේ එතන මේ ලෙන් පහක් වගේ මට මතකයි. එතන තියෙන මිහිඳු හාමුදුරුවෝ වැඩ සිටි ලෙන් කියලා. ඒකට දුටුගැමුණු රජුරවන්ට පෙර. එහෙනම් ඉතා පැහැදිලි මේ වගේ නිර්මාණ කළුගල් නිර්මාණ තියෙන්නේ මේ අහල පහලනේ. පිච්චන්දියයි
නන්දිමිත්‍ර විහාරයයි අතර තියෙන්නේ ලොකු දුරක් නැහැ. ලොකු දුරක් නැහැ. ඒතකොට එතන විහාරස්ථානයේ නිකවැරටි නන්දිමිත්‍රගම කල්පිටිය මේ ළඟ වගේ තියෙන ඓතිහාසිකත්වය තමයි මේ අපි හොයන්නේ දැන්. අපි අතෙන්ට තියෙන දුටුගැමුණු රජතුමා සටන් කරපු රන් කඩුවත් දුටුගැමුණු රජතුමා මංගල හස්ති රාජයා වෙච්ච කඩොල් අතාට පළඳපු රන් දන්වැලක් කියන දෙක තැන්පත් කරලා මේ ඓතිහාසික දාගම ඉදි කළා. ඒතකොට ස්වාමීන් වහන්සේ ඔය දෙක එන්නේ මේ ජනප්‍රවාදයෙන්ද කොහේ හරි ලේඛනගත වෙලා තියෙනවද? මේක ජනප්‍රවාද විදිහට තමයි බොහෝ වෙලාවට සඳහන් වෙන්නේ. අපිට තවම ඒ පිළිබඳව පොතපතේ සඳහන් වෙන්නේ සද්ධර්මලංකාරය වගේ පොතපතක සඳහන් කරලා තියෙනවා. නන්දිමිත්‍ර යෝධයා Tamanට දීපු බත්ගමක නන්දිමිත්‍ර විහාරය නමින් ඓතිහාසික විහාරයක් ඉදි කළා කියලා ඒ මත වටිනා වස්තුව තැන්පත් කළා කියන කාරණාව. දැන් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා මෙතන දුටුගැමුණු රජුරුවන්ගේ යුද්ධයට ගියේ කඩුව රන් කඩුව සහ නන්දිමිත්‍ර යෝධයාගේ එක වස්තු ආභරණ. දැන් එහෙමනම් අපි ඉතා පැහැදිලි අපේ විශේෂ දේවල් මේ චෛත්‍යවල තැන්පත් කරනවා. එහෙමනම් අර කතරගම කිරිවෙහෙරේ දකුණු පැත්තේ තියෙන ගල්පුවරුවේ සිද්ධාර්ථ කුමාරයාගේ රන් මගුල් කඩුව නිදන් කරලා තියෙනවා කියලා ඒ බෝඩ් එකේම තියෙනවානේ. එහෙනම් පැහැදිලිනේ මේ රජවරුන්ගේ විශේෂ දේවල් අපේ රටේ තැන්පත් කරලා තියෙනවා කියලා. පැහැදිලිවම ඒක අපේ රටේ ඓතිහාසිකත්වයේ පෙන්눔 කරන්න ඒ දේ කරනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වෙනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවානේ දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රය තුල මේ ලෝකේ ධාතු තැන්පත් කළ වඳින්න පුළුවන් තූපහාර පුද්ගලයෝ පිළිබඳව. ඒ කියන්නේ සෑයක් ඉදි කළා ධාතු තැන්පත් කළා වඳින්න පුළුවන් පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව. එතකොට මෙතන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු වග මෑත කාලයේ කරන ලද පුරාවිද්‍යා කැණීමෙන් මේ ස්ථානයේ සර්වඥ ධාතුන් වහන්සේලා අපට හම්බ වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපේ රටේ රජවරුන්ගේ දේවල් තමයි අපේ රටේ විස්ථානවල තැන්පත් කරන්නේ. දැන් මේ ස්ථානයේ දුටුගැමුණු රජුරුවන්ගේ කඩුව. කතරගම කිරිවෙහෙරේ සිදුහත් කුමාරයාගේ මගුල් කඩුව. එහෙනම් මේ අපේ අයගේ දේවල් තමයි මේ අපේ රටේ තැන්පත් කරන්නේ. ඒක වෙන්න ඕන අපේ රටේ අපේ දේවල් තියෙන්න ඕන. තියෙන්න ඕනනේ. දැන් අපි සම්මතයෙන් ඉගෙන ගත්තොත් කවුද අපට දෙන්නේ පිට රටකින් මේක ගෙනල්ලා මෙහි නිදන් කරලා තියන්නේ කියලා. එහෙම ඉතිහාසයක් පුරාවට අපි දැකලත් නැහැ අහලත් නැහැ. එහෙම සාමාන්‍යයෙන් නොවන දෙයක්. පොතපතෙන් ඉගෙනගෙනත් නැහැ. පොතපතෙන් දෙන. එහෙමනම් අපිට හිතන්න වෙනවා කතරගම කිරිවෙහෙර තැන්පත් කරලා තියෙන සිද්ධාර්ථ කුමාරයාගේ කඩුව සිදුහත් කුමාරයාගේ මගුල් කඩුව. එහෙනම් ඔක ඉන්දියාවෙන් අපිට දුන්නද කවුද ගෙනාවේ? එතනකට ගැටලුවක් අපිට හිතේ. ගැටලුවක් තියෙනවා එතන. අපි නේසිතම මේ පැත්තට ගිහින් දාගැබ වඳිනවද? අපි ගිහිල්ලාම අවසානට වඳින්නේ නේද? මෙතන තමයි සිරිපතල. ස්වාමීන් වහන්සේ දැන් අපි රජ්‍යකල වගේ පැතිවලට ගියාම මේ වගේ සිරිපතුල් ගල් අපිට දැක ගන්න පුළුවන්. එතකොට නීලගිරි මහා සෑයේ අපි පෙන්නලා තියෙනවා මේ වගේ විශාල සිරිපතුල් ගල්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා මේක ප්‍රමාණයෙන් බොහොම විශාලයි. එතකොට හලාවත මේ වයඹ පළාතේ හලාවත මේ ප්‍රදේශයට ආවහම නන්දිමිත්‍ර රජමහා විහාරයේ මේ පැරණි භූමියේත් මේ වගේ ලොකු සිරිපතුල් ගල් දකින්න පුළුවන්. ඔබ අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ චෛත්‍යයෙන් මතුවෙනවා සර්වඥ ධාතුන් වහන්සේලා මතුණා කියලා ඔබ වහන්සේ පැහැදිලි කරනවා. එතකොට සාධක හම්බ වෙනවා. සිරිපතුල් ගල් හම්බ වෙනවා. එතකොට මේ පැත්ත මේ භූමිය ඇවිල්ලා අතීතයේදී බුදුන් වෙනුවෙන් ලොකු ගෞරවයක් තිබ්බ වන්දනාමාන කරපු මිනිස්සු හිටපු ප්‍රදේශයක්. ඒක සමහර සිරිපතුලේ ඉතිහාසය ගැන ඔබ වහන්සේලා දන්නවද? ඒ කියන්නේ මේ සිරිපතුල් වන්දනාව මේ රටේ තිබ්බ දේ කියන එක ඔබ වහන්සේලා මේ ඒ කියන්නේ මේ ප්‍රදේශයේ මිනිස්සු දැනුවත්ද මේව පිළිබඳව මේ සිරිපතුල පිළිබඳව? පැහැදිලිවම මේ සිරිපතුල් වහන්සේ අපට මුලින්ම චෛත්‍යරාජන් වහන්සේ ආසන්නයේම තිබිලා තමයි මේ ස්ථානය මේ ඉවත් කරලා තියෙන්නේ. ඒකට හේතුව චෛත්‍යරාජන් වහන්සේ කැණීම් කටයුතු පස් ඉවත් කරනකොට මේ ස්ථානෙට මේ සිරිපතුල තැන්පත් වෙනවා. එහෙමයි. එතකොට සිරිපතුල කියලා කියන්නේ පූජනීය වස්තුවක් විදිහට එදා ඉඳන්ම බෞද්ධයන් සදහැසිතේ වන්දනාමාන කළ වස්තුවක්, පූජා වස්තුවක්. අපි අහලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිරිපතුල, නෙළුම් මල, බෝපත, ධර්මචක්‍රය වැනි සංකේත වන්දනාමාන කරපු ඉතිහාසයක්. එහෙමයි. ඒකට හේතුව ලෞතර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන සදහැවතුන්ට උන්වහන්සේව බැහැ දැකීම සිද්ධ නොවන අවස්ථාවන් වල මේ සිරිපතුල වන්දනා කළා, බෝධිපත වන්දනා කළා,
ලෞතර බුදුහාමුදුරු වැඳීමෙන් ලැබෙන ආනිසංස ලබන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. එහෙමයි. එතකොට මේ ස්ථානයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් දකින්න ලැබෙන උන්වහන්සේ මේ බිමේ වැඩ සිටිය බවට සාක්ෂි සාධක අපට ඒ අනුව හිතා ගන්න පුළුවන්. හොඳ පුළුවන්. දැන් ජනිත් මහත්තයා ලෝකේ වෙනත් රටක දැන් අපි යනවනේ සම්මතයෙන් විදුහල්පතිතුමා දඹදිව කියලා අපි දැන් හඳුන්වන්නේ අංගමගද කාසිකෝසල සහ මේ සියල්ල මේ දඹදිව යනු ඉන්දියාව කියලා. ඉන්දියාවේ එක සිරිපතුලක්වත් දැකලා තියෙනවද? ඉන්දියාවට ගිහිලා තියෙනවද මන් දන්නේ. ඔබ වහන්සේ මම හිතන්නේ වැඩලා. මම වැඩම කරලා නැහැ. ඒ වුණාට ඉතින් අපිට ගියාය කියනවා මේ වගේ නිර්මාණ කිසිම සිරිපතුලක් නැහැ කියලා. එහෙනම් අපිට මේ මෙතන සාල ප්‍රශ්නයක්. දැන් මෙතන තියෙන්නේ මේ නිහල් මහත්තයා සිරිපතුල් කලුත් තියෙනවා සර්වඥ ධාතුනුත් මතු වෙනවා. සර්වඥ ධාතුන් මතු වෙනවා. එතකොට එහෙම කිසිවක් නැති ධාතුන් වහන්සේලා නැති සිරිපතුල් ගල් නැති භූමියක් බුද්ධ භූමිය කියලා අපේ මිනිස්සු පිළිගන්නවා. මෙච්චර බුද්ධ භූමියට අවශ්‍ය සාධක සියල්ල මේ හෙළබිමේ මතු වෙනකොට. ඔව් දැන් අපේ රටේ සර්වඥ ධාතු තියෙනවා. සර්වඥ ධාතු කියන්නේ බුදුන් වහන්සේගේ ධාතු. ඒ වගේ වර්ග කළොත් අකු ධාතුව, ලලාට ධාතුව, කේස ධාතු, දන්ත ධාතුව, පටි ධාතුව, පාත්‍රා ධාතුව, ද්‍රෝණයක් ධාතු. එතකොට සිදුහත් කුමාරයාගේ මගුල් කඩුව, උන්වහන්සේ වැඩ සිටි පුටුව. ඊට පස්සේ උන්වහන්සේගේ ත්‍රිපිටකය ලියන්නේ අපේ රටේ. සියලුම ධාතුන් වහන්සේලා අවසානටත් එකතු වෙන්නේ මේ රටේ කියලා. භික්ෂු පරම්පරාවක් වැඩෙන්නේ මේ රටේ. පරම්පරාවනේ. මේව තියෙන්නේ මේ රටේ. මේ සියල්ල තිබිලත් අපේ රටේ වටිනාකම අපේ රටේ මිනිස්සු බහුතරය තාම දන්නේ නැහැ. සියල්ල මෙහි තියෙන්න හොඳයි. ඒකට අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ බුදුහාඳුරන්ට ඉපදෙන්න හොඳ නැහැ මේ රටේ. හොඳ නැහැ. අපේ මහත්තයා අපි මේ විදිහට මේ දල ආකෘතියක් සකස් කරුවොත් නව වංගු රජ මහා විහාරය කියලා වර්තමානයේ අපේ විහාරස්ථානය හඳුන්වන්නේ. නව වංගු කියලා කියන්නේ වර්තමානයේ වුණාට පෙර රජ දවසේ මේක නව අංග රජ මහා විහාරය කියන නමින් තමයි තිබිලා තියෙනවා කියන එක අපට තහවුරු වෙලා තියෙන පුරාවිද්‍යා කැණීම් හරහා. එහෙමයි. ඔබතුමාලට මේ අංග 9 ඒ නව වංගු කියලා කියන නව අංග කියන එක. දැන් මේ අංග 9 අපිට මේ විදිහට දල සැලසුමකින් පෙන්නනවා නම් මේ තියෙන අංග 9 මේ තියෙන චෛත්‍යරාජානන් වහන්සේට ප්‍රවේශ වීම සඳහා සඳකඩ පහන් 4ක් සහිතව 4 දිශාවෙන් ඉදි කරන ලද පියගැට පෙළවල් 4ක්. ඔබතුමාට මේ සාධක වලින් දකින්න ලැබෙනවා. එහෙමයි. එතකොට මේ තියෙන පියගැට පෙළවල් 4 දිශාවෙන් මේ අතර තියෙන ප්‍රධාන නෙළුම් පෙති 4ක්. මේ ඔබතුමාලට මේ දකින්න ලැබෙන්නේ ඒ නෙළුම් පෙති 4. එතකොට මේ අතර තියෙනවා පොඩි නෙළුම් පෙති නිර්මාණයක්. මේ අතරින්. එතකොට අපිට මෙහිදී නව වංගු කියන අර්ථය ගැනෙන්නේ 4 දිශාවෙන් එන පියගැට පෙළවල් 4යි. ප්‍රධාන නෙළුම් පෙති 4යි 8යි. මේ මධ්‍ය ලක්ෂයේ තමයි චෛත්‍යරාජානන් වහන්සේව ඉදි කරලා තියෙන්නේ. එතකොට අංග 9ක් පැහැදිලි. ප්‍රධාන නෙළුම් පෙති 4යි පියගැට පෙළවල් 4යි. චෛත්‍යරාජානන් වහන්සේ 9යි. විහාරස්ථානයේ නම තමයි නන්දි මිත්‍ර රජමහා විහාරය. එතකොට නන්දි මිත්‍ර යෝධයාගේ නම මුලට තියලා තමයි දසමහා යෝධයෝ ජීවමාන වෙන්න මේ ඓතිහාසික දාගැබ ඉදි කරලා තියෙන්නේ. දැන් විදුහල්පතිතුමා ඔබතුමා දැන් පාඨශාලාවක ළමුන්ට දහස් ගණනක අධ්‍යාපනය දුන්නු මේ විදුහල්පතිතුමා. දැන් මේ වගේ කලා ශිල්පයක් තියෙන දැන් ස්වාමීන් වහන්සේ විස්තර කර ආකාරයට දැන් මෙතන මේ ලෝකේ කොහෙවත් නැහැ මේ ආකාරයට පద్මාකාරයක චෛත්‍යයක්. ඔබතුමා ඉස්කෝලේ උගන්වද්දී මෙවැනි චෛත්‍ය කලාවන් පිළිබඳව ඒ ටීචර්ස්ලා දැන් කරන ක්‍රියාකාරකම් වලින් මොන හරි යමක් තියෙනවද දැකලා තියෙනවද උගන්වලා තියෙනවද? සමාජ අධ්‍යයනයේ විෂය උගන්වද්දිත් ඊට පස්සේ ඉතිහාසයේ විෂය උගන්වද්දිත් චිත්‍රකලා විෂයන් උගන්වනකොටත් අපිට චෛත්‍ය කලාව ගැන කියනවනේ. එතකොට අපි පద్මාකාර චෛත්‍ය, බුබ්බුලාකාර, දාන්‍යකාර ඔහොම චෛත්‍ය වර්ග ගැන කියනවා. හැබැයි කිව්වට කිසිදු දවසක පద్මාකාර චෛත්‍යයක් අපිට ඇහැට දකින්න ලැබිලා නැහැ. හැබැයි මගේ වාසනාවට මම විශ්‍රාමයෙන් පෙර මේ පద్මාකාර චෛත්‍ය මතු වුණා. ඒ මතු වුණාට පස්සේ මම මගේ වෙන්දකඩුව පාසලේ දරුවන්ට ගුරුණු එක්කන් ඇවිල්ලා දෙමව්පියන්ට එක්කන් ඇවිල්ලා පෙන්නලා කිව්වා මෙන්න පద్මාකාර චෛත්‍යයක් කියලා. ඒතකොට මේ පද්මාකාර චෛත්‍ය කියන එක මේක නිර්මාණය වෙන්නේ නන්දි මිත්‍ර යුගයේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නන්දි මිත්‍ර රජු මේ නන්දි මිත්‍ර යෝධයා මේක නිර්මාණය කරා කියලා විශ්වාසය තියෙනවා අපිට තුළ. මොකද අපි මේකට දහම් පාසල් යනකොට අපේ කිරියම්මලගේ මුතුන් මිත්තන්ගෙන් අහපු මුඛ පරම්පරාවෙන් ආපු විස්තරය තමයි අපි ළඟ තිබුණේ. හැබැයි ඒක අපිට මතුවලා පේනවා මේක කැණීම් කරලා 2016 මේක අපි දකින්න ලැබුණා.
දැක්කට පස්සේ අපි ආසියාවේ කොහෙවත් නැති මේ චෛත්‍ය සම්බන්ධයෙන් පద్මාකාර චෛත්‍ය සම්බන්ධයෙන් අපි කතා කරනවා. එතකොට ඒකෙදි අපිට හිතන්න වෙනවා අපි දැන් තර්කයක් මත වෙනවා අපිට අර මේ නිර්මාණ කියන ඒවා අපිට ආවේ ඉන්දියාවෙන්මද කියන තර්කය අපිට මත වෙනවා. ඒක තමයි. එතකොට ඊට කලින් නිර්මාණ කරේ එහෙම නම් ඒ ආభాෂය තිබිලා නෙමෙයි දාව. දැන් විදල්පතිතුමා අපේ රටේ අපේ දරුවන්ට සහ අපිට ඉගෙනගත්තු අපිට මොනවද ඉගෙන ගන්න ඕන කියලා සිලබස් එක හදන්නේ. විෂය නිර්දේශය හදන්නේ අපේ රටේ අය නෙමෙයි. පීටරට්ටු. එල්.ඒ. බ්ලීස් කියන සුදු ජාතික මහත්තයා 1900 History of Ceylon for the Schools කියන පොතෙන් තමයි අපේ රටේ විෂය නිර්දේශය අපේ මෙන්න මේවා තමයි උගන්වන්න කියලා සුදු අධිරාජ්‍යවාදීන් හදන්නේ. ඒ නිසා අපේ අයගේ සිතුම් පැතුම් තියෙන විෂය නිර්දේශයක් නෙමෙයි මේ රටේ උගන්වන්නේ. ඒ පොතේ සඳහන් ආකාරයෙන්. දැන් ස්වාමීන් වහන්සේ අපිට ගැටලුවක් තියෙනවා. ඔබතුමන්ලාගේ ගෝලයෝ අපි. ඔබ වහන්සේ දැන් පාඨශාලාවක උගන්වනවා. අපිත් ඉගෙන ගත්තේ සම්ප්‍රදාය. අපි අහලා තියෙන්නේ මේ ඉන්දියාවෙන් ආපු සංගමිත්තාතිරණියගෙන් තමයි අපි පෝෂණය වුනේ. අපේ රටේ කලාව, අකුරු, වෙනත් ශාස්ත්‍ර, කෘෂිකර්මාන්තය සහ 18 ශ්‍රේණියක් කියලා අපි ඉගෙන ගත්තේ ස්වාමීන් වහන්සේ. මේ රටේ සියලුම කර්මාන්ත වලට අවශ්‍ය දේවල් එතනින් පෝෂණය වුණේ කියලා. ඒතර ස්වාමීන් වහන්සේ තව අපි අහලා තියෙනවා ඒතර බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියම ඔබ වහන්සේලා විස්තර කරපු චෛත්‍ය හැදිලා තියෙනවානේ සංගමිත්තාතිරණියට එන්න පෙර. ඒ කොහොමද? එතන තමයි ඒතර අපිට යම්කිසි හිතන්න ඔන්න තැනක් තියෙනවා. එතකොට සංගමිත්තාතිරණියගේ ආගමනයෙන් නම් ඒ කලා නිර්මාණ බිහි වුණා කියලා කියන්නේ. එතකොට ඊට පෙර මේ වගේ ස්ථානයක මේවා ගොඩ නැගුණේ කොහොමද? කතරගම හැදුනේ කොහොමද? කතරගම හැදුනේ කොහොමද? තව තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට කතරගමට අමතරව තව අපි විශ්වාස කරනවා කැලණිය. ඊට අමතරව ගිරිහඬු සෑය. ඒ වගේම මයංගන ස්තූපය. මේ වගේ ස්ථානවල එවැනි දාගැබ් වහන්සේලා ඉදිුනේ ඉන්දියානු කලාකරුවන්ගේ ආభాෂයෙන්ද. කියලා ඔන්න ඔතන අපිට හිතන්න වෙන තැන. ස්වාමීන් වහන්සේ ඒවා මේ නිකන් කෝම්පිටු චෛත්‍ය නෙමෙයිනේ. නෙමෙයි. ඒවා විශාල චෛත්‍යනේ. වන්දනීය පූජනීය මෙතන මේ තර්ක ඔය කියන තර්කයේ මම අපේ නිර්මාණ තිබුණා කියන තැනට මම එනවා ඔයිට සුවිශේෂ නිර්මාණ. මොකද අපි ළඟ තාක්ෂණ නොතිබුණා නම් අද මේ හදලා තියෙන gadol අර තියෙන gadol මේ චෛත්‍ය මෙන්න මේ වටේ මෝල්ඩින් එක ගත්තු ගල තමයි තියෙන්නේ. ඔය මෝල්ඩින් එක ගිහින් තියෙනවා. ඔය ගල අද හදන්න බෑ. අද අපේ ටෙන්ඩර් එක දාපුවම මේ චෛත්‍ය පුරාවිද්‍යාවක් හදන්න දාපුවම පිංගම් සංස්ථාවල බාර ගන්න කැමති නැහැ මේක හදන්න. මේ ගල හදලා පුච්චන්න. මේ මෝල්ඩින් එක හදන්න. මේ මෝල්ඩින් එක හදන්න බෑ. හදලා පුච්චන්න බෑ. එහා පැත්තේ මෝල්ඩින් තව තියෙනවා. එතකොට එහෙමනම් අදත් දරීක එදා හදන්න එදා තාක්ෂණය දියුණු තිබ්බේ නැද්ද? එතකොට ඔය වගේ සුවිශේෂී නිර්මාණ මේ ගල්වල හැම ගලකම පලාපෙති නිර්මාණය, ලියවැල් නිර්මාණය හැම මෙට්ටෙන් අරගෙන තියෙන්නේ. එතකොට එච්චර තාක්ෂණයක් එහෙම අරගෙන මේවා කරන්න පුළුවන් වුණා නම් අද බෑ කියනවනේ මේක හදන්න. ඔය ගල හදන්න බැරි හින්දා අන්න පුරාවිද්‍යාවක සිමෙන්තියෙන් ගල හදලා තියෙන විදිහට. ඇත්තටම මෙට්ටෙන් හදන්න බැරි හින්දා සිමෙන්තියෙන් හදලා තියෙනවා. මේ සාක්ෂි මේ අපිට තර්කානුකූල ඉදිරිපත් කරන්න තියෙන ඒවයි. දැන් අනික ස්වාමීන් වහන්සේ දැන් මට එක කරුණක් මතක් වෙනවා. දැන් ඔය සියලුම දේවල් සංගමිත්තාතිරණියගෙන් පස්සේ පෝෂණය වුණායි කියන කරුණේදී ආර්.එල්. බ්‍රෝහියර් අපේ රටේ හිටපු සර්වේ ජෙනරල් කෙනෙක්නේ. හැම බින් අඟලක් නෑ රොහු මැනගෙන ගියා. වාරි කර්මාන්තය ගැන හොඳම විශේෂඥ ආර්.එල්. බ්‍රෝහියර්. එතකොට අර මගේ මතක හැටියට කිස්සිරි මෙවන් රජුරුවන්ගේ කාලේ රුවන්වැලි චෛත්‍යයේ උඩට සම්පූර්ණ පිච්චමල් වලින් දවස් ගාණක් තියෙන්න උඩ ඉඳලා ජලය පැන් ඉහෙන්න බට ලයින් දාලා තියෙනවා. එතකොට මේ තාක්ෂණයක් ඉන්දියාවේ තිබුණ නෑලු. කොහොමද එතකොට අපේ රටේ? එහෙමනම් ඉන්දියාවෙන් ඒ තාක්ෂණය ආවද? එහෙම නැත්නම් අපේ රටෙන්ම තිබුණාද? වෙනත් ලෝක රටවල් වල තිබුණ නැත්නම් ඉන්දියාවෙන් ආපු තාක්ෂණයක් අපට තිබුණාද? අපිට පුරුදු කරලා තියෙන්නේ ඔක්කොම දේවල් එහෙම මෙහෙට ආවා. එහෙම මෙහෙට ආවා. එහෙම මෙහෙට ආවා. දැන් තාක්ෂණය ගත්තොත් ග්‍රීක තාක්ෂණය, ඒ ගණිතඥයන්ගේ දැනුම තමයි අපේ රටට ආවේ. දැන් මෙතුමා ප්‍රශ්නේ මතු කරනවා එහෙම මෙහෙට ආවද මෙහෙන් එහෙට ගියාද කියන එක. යෝධයල හදද්දි ඔව් 70කට අංගලයි බැස්ම. එතකොට ඒ නිර්මාණය ගන්න ලෙවල් එක කොහෙද තිබ්බේ? එතකොට කොත්මලේ ඩෑම් එක හදනකොට පැරණි වේල හම්බ වෙනවා. පැරණි බිසෝ කොටු හම්බ වෙනවා.
පොළොන්නරුවට ගියාම පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ගියාම පරාක්‍රම සමුද්‍රයේ බිසෝකොටුව තියෙනවා. ඒ බිසෝකොටුවේ නිර්මාණය තියෙන්නේ ජලපහර පිට වෙනකොට වැව් බැම්මට එන පීඩනය වළක්වන්න තමයි බිසෝකොටුව නිර්මාණය කරලා. කොච්චර වතුර ආවත් ඒ බිසෝ වැව් බැම්ම දෙදලා යන්නේ බිසෝකොටුව හින්දා. ඒතර ඔය තාක්ෂණය ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාව කොහෙවත් බිසෝකොටුව නැහැ. එහෙමනම් එහෙන් ආවයි විතර තියෙන නිර්මාණය. එතකොට එහෙන් ආවයි කියන කරුණ එතන බැහැර වෙන්නේ හැතැම්මකට අඟලක තාක්ෂණයක් ඉන්දියාවේ වාරි කර්මාන්තයෙන් නැත්තම් නැති දෙයක් කොහොමද අපේ රටට ආවේ? ඊළඟට බිසෝකොටුවනේ කියන්නේ මම ලෝකේ කොහෙවත්ම බිසෝකොටුවක් නැහැ නේ. බිසෝකොටුව කියන්නේ ලෝකේ කොහෙවත්. මම අහලා තියෙන හැටියට. එහෙනම් එතකොට අර එල්.ඒ. බ්ලිස් මහත්තයාලා හදපු සිලබස් එකේ අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙන්නේ බොරු. දැන් හරි පොඩගෙන නියල් මහත්තයා කතා කරලා යුතුයම දෙයක් කතා කරන්න ඕනේ දැන් මෙතුමත් එක්ක. එතකොට විදුහල්පතිතුමා දැන් ඔබතුමා අපේ රටේ දරුවන්ට අකුරු කරපු පාසල් කිහිපයක රැකියාව කරපු මම ආපු විදියට පෙර කතා කරපු විදියට විදුහල්පතිවරේ. දැන් අපි දන්නවා මේ රටේ දරුවන්ට උගන්වන්නේ ඇත්ත නෙමෙයි කියලා. විජයගේ ඉතිහාසයක් ගැන කතා කරනවා. හැබැයි ඊට එහා දැවැන්ත නිර්මාණ ඉදිකිරීම මේ රටේ වෙනවා. දැන් වර්තමානයේ අපි ඉන්නේ. වර්තමානයේ අපි දන්නවා වරදක් වෙලා විකෘතියක් තියෙනවා. ඔබතුමා විදුහල්පතිවරයෙක් විදිහට අපේ රටේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අපි මේ බොරුව තවදුරටත් කරගෙන යා යුතුද? නැත්නම් මේ දරුවන්ට උගන්වන විෂය නිර්දේශ මේ අපේ රටේ ඇත්ත කතාව පොත්වල ලියවලා ඒ දරුවන්ට ඉගැන්විය යුතුද? මම මොකට ඔය තර්කයේ මෙහෙම අද නෙමේ මම නිතර කියපු කතාවක් තමයි මේ රට සංවර්ධනය කරන්න නම් අපිට වෙච්ච අනන්‍ය වෙච්ච අධ්‍යාපනයක් ඕන. අපිට අනන්‍ය වෙච්ච වැඩපිළිවෙලක් ඕන. අපිට අපේ රටේ තියෙන සම්පත් ටිකට, අපේ රටේ තියෙන භෞතික සාධක ටිකට, පාරිසරික සාධක ටික අරගෙන ඒකෙන් ගන්නවා. මොකද අපි එදා අපිට මේ එදා රජ දවස අපේ රට ස්වයංපෝෂිත රජ දවසක් තිබුණා නම් අපිට මේ රට ස්වයංපෝෂිත වෙලා තිබ්බා නම් ඇයි අපිට වර්තමාන එතනට යන්න බැරි වෙලා තියෙන්නේ? එතනට බැරි වෙලා තියෙන්නේ අපි අපේ දරුවන්ට අවශ්‍ය දේ නෙමෙයි උගන්වන්නේ. දැන් මම කියන්නේ අපි උගන්වන්නේ විභාගයක් ඉලක්ක කරගෙන දරුවන්ට උගන්වනවා විභාගය සමත් වෙලා කියලා. හැබැයි විභාගය සමත් වෙනකොට දරුවන්ට හැකියාවක් නැහැ. මම 70 දශකයේ තමයි හොඳම අධ්‍යාපනය ලැබුවේ. 70 79 වෙනකොට මම උසස් පෙළ ලියලා ඉවරයි. එතකොට මට ඉස්කෝලේ ඉගෙන ගන්න හම්බ වුණා නියඳ ටික තලලා ලණුවම් නියඳ ලණුවම් අඹර ගන්න. පොල්ලෙල්ල තලලා ලණුවම් අඹර කොහො ටික තලන්න කොස්ස බැඳ ගන්න. අදටත් මට හිතන්න පුළුවන් මොකක් හරි කරද්දි මේ කැඩිච්ච යමක් තිබුණොත් ඒක අපේ ප්‍රසස් කරන හදන්න. අද අපේ දරුවන්ට බෑ ඒක. ඒක බැරුව ගිහින් තියෙන්නේ අපි දරුවන්ට හිතන්න මේ උගන්ලා තියෙන්නේ කවුරුත් දෙන කාගේවත් තියෙන ඕනකමක් මත ඒ ඕනකමට සිලබස් එක හදනවා. ඒ සිලබස් එකට අපි උගන්වනවා. හැබැයි එළියට යන්නේ රටට අවශ්‍ය දරුවෝ නෙමෙයි. රටේ සම්පත් වලින් වැඩ ගන්න පුළුවන්, හිතලා වැඩක් කරන්න පුළුවන් දරුවෝ නෙමෙයි. ඒකට මූලික වැරද්ද තියෙන්නේ අපේ රට තවමත් අර කට කියන වචනේ තද වැඩි වේදන්නේ පරගති මානසිකත්වයකින් තමයි ඉන්නේ අපි. ඒ මානසිකත්වයේ තුල ඉඳගෙන හදන ඒකේ ඉඳගෙන අපි කරන හැම ක්‍රියාදාමයක් ඇතුළෙම අපේ දරුවන්ට හොඳ දේ ලැබෙන්නේ නැහැ. අද දක්ෂ දරුවන්ට දැන් විභාගයක් කියන්නේ මම දන්නවා ළමයෙක් සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච ළමයෙක්ව අරගෙන ගිහිල්ලා ඔහුට හොඳ තාක්ෂණික දැනුමක් දුන්නොත් ඔහු ලෝකයේ හොඳම නිර්මාණකරුවා බවට පත් වෙනවා. ඔහුපත් වෙන. ඒ පත් වෙන්නේ එයාට තියෙන හොඳ දැනුමක්. ඒ දැනුම එයාගේ අපි කරලා තියෙන්නේ සිලබස් එකක් ඔස්සේ දාන උඹට බෑ උඹ විභාගේ ෆේල්. දැන් උඹ යම මැටි කපන්න, ගස් කපන්න, වැලි අදින්න ඒවට කියලා. ඒතකොට එයාට අපි තාක්ෂණي හුරු වෙලා ගත්තොත් ඕනම කෙනෙක් උදාහරණ මේ පරීක්ෂණයක් කරොත් ළමයි 10ක් අරගෙන සමත් වෙච්ච 10කුයි අසමත් වෙච්ච 10කුයි අරගෙන අසමත් වෙච්ච 10ට සමත් වෙච්ච 10ට විද්‍යාව මේ පැත්ත උගන්වනවා කියන්නේ අසමත් වෙච්ච 10ට අපි උගන්වනවා වෙන නිර්මාණ ටික. අර ඉහළට ගිය දරුවට වඩා නිර්මාණ වලින් ජය ගන්න දරුවෝ වැඩි වෙනවා. අද එතෙන්ට රටපත් වෙන්නේ. ඒකට මට කියන්න තියෙන්නේ දේශපාලඥයන්ට ඕන අපිට ගොන්නු ටිකක් හදාගන්න. ඒක එතෙන්ට තල් වෙනවට ඔබතුමාලා ඒක නොගැලපෙන්න පුළුවන්. නමුත් මම දකින්නේ ඒකයි ඒ මෝඩ මිනිස්සු කියන දේ කරන ටික නූගතුන්ට හැකියාවට තැන තියෙන මිනිස්සු ටික අපි හැකියාවට තැනකලා රටේ හැදුණා. අද මේ දේශපාලන ප්‍රවාහය මෙතන ඉවරයි. ඒ ප්‍රවාහය වෙනස් වෙන්න ඕනේ. මේ රටේ ඇත්ත දරුවන්ට කියලා දෙන හිතන්න පුළුවන් මනසක් ඇති කරන. දැන් ඒකනේ මේ විදුහල්පතිතුමා අපිට මෙච්චර කාලයක් ඉගන්නුවා ග්‍රීකයින්ගේ තාක්ෂණය තමයි අපිට ආවේ කියලා. අපි පයිතාගරස්ලා ගැන ඒ ගණිතඥයෝ ගැන කතා කරලා අපේ දරුවන්ට දුන්නාම
අච්චර දැන් අපි ඉස්සලා අර ඉදි කරපු අර ගල් ඉදි කිරීමේ ගල් පාත්‍රය ඕක නිහල් මහත්තයා බොහොම සරලව අපිට දැක්කට ඕක එහෙම හදන්න බෑ හරියට මිනුම් ක්‍රම තියෙන්න ඕනේ ඒ වක්‍ර ගන්න හරියට දශමයට තිබ්බ මිනුම් ක්‍රමයක් තියෙන්න ඕනේ එතකොට ඒවා අපේ මේ හෙළ භූමිය තුල අපේ මුතුන් මිත්තන් සතුව තිබ්බ බව අපේ දරුවන්ට කියලා දෙන විශේෂ නිර්දේශයක් මේ රටේ නැහැ ඒක වෙනස් වෙන යුගයක් ක්‍රමයක් මේ රටට අවශ්‍යයි මිහින්තලයට යන්න මිහින්තලේ තියෙන ගල් පටලයක් උඩ තියපු ගල් පළුවක් භාගයක් කියලා නවත්තලා දෙනවා මුතුමා දැක්කත් දන්නේ මිහින්තලේට ගිය වෙලාව මිහින්තලේ හැපෙතේ තියෙන ගල් ලීරන් වගේ ගල් අපි ලීරන්ට පටලයක් හදනවනේ ඒ වගේ පටලේ උඩ ගල් භාගයක් කිරලා දෙනවා ඉතුරු භාගය ඉරලා නැහැ කීයතකින් ඉරලා ඉස්සර අපි කඳක් කියලා උඩ කෙනෙක් උඩින් යට කී තියනද එතන තියෙන ස්වභාවය දැක්කම මට මතක් වෙන මගේ මතකයට ආවේ මේ ලීරන ස්වභාවය එතකොට මේ කළු ගලක් ඉරන්න පුළුවන් උනේ කොහොමද එතකොට තාක්ෂණයක් තිබිලා අද කොයි තාක්ෂණ ඒක හරි විදුලපතිතුමා ඔබතුමා මේ අපි පෙර සූදානමක් එක්ක නෙමෙයි මෙතුමා ආවේ නැත්නම් අපි බලන අපේ ප්‍රේක්ෂකයන් හිතයි මෙතුමා මේ අපි ආපු වෙලාවේ තමයි මෙතුමා මේ පන්සලේ හිටියේ ඉතින් ඒකත් ඇත්තටම ලොකු දෙයක් වුණා ඔබතුමා විදුහල්පතිවරයෙක් විදියට සමාජයට දෙන මේ දැනුවත් කිරීම අපේ යථාර්ථ නාලිකාව ඔස්සේ ඉතින් මේ මොකද පෙර සූදානමක් එක්ක නෙමෙයි ඇවිල්ලා දෙන්නේ ඒකයි මට හිතුණා මම පන්සලට ඔබතුමා එතකොට ඉන්නේ මේ ළඟ අහල පහලම ලකිට්ටෝ ඒ වගේ කිට්ටුම ඉන්නේ එතකොට හිතුණා මම පන්සලට අනිවාර්යෙන් හැන්දෑවේ කොහම හරි දවසට සැරයක් පන්සලේ ස්වාමීන් වහන්සේලා පන්සල වටේ පොඩ්ඩක් ඇවිදලා බලලා යනවා හොඳයි මගේ එතකොට ඔබතුමා මේ ඒ කියන්නේ මොන පාසල් වලද මම වැඩ කරා මගේ මුල්පත් තිබෙන කොළේලිය විද්‍යාලය හොඳයි ඊට පස්සේ මම පාලියාගමට යනවා ඊට පස්සේ කොළඹට යනවා මම කොළඹ නුගිර සෙන්ට් ජෝන්ස් එකේ ඉන්නවා හරි ඊට පස්සේ නැවත ආපහු පාලියාගමට එනවා ඒකේ අවුරුදු 2ක් විතර වැඩ කරනවා ඊට පස්සේ වෙන්දකඩුවට එනවා වෙන්දකඩුවේ පාසලේ තමයි අවුරුදු 22ක් විශ්‍රාම යන තෙක්ම හිටියේ ඒ කියන්නේ හුඟක් කාලයක් ඔබතුමාගේ සේවය මේ දරුවන්ට දීලා තියෙන්නේ මේ හලාවත මේ ප්‍රදේශයේ හොඳයි අවුරුදු 10ක් මේ 12ක් ගුරුවරයෙක් නියෝජිත දල්පතිවරයා හිටිය ගුරුවරයාට හිටිය අවුරුදු 10ක් දල්පතිවරයා හිටිය හොඳයි ලංකාවේ මේ ටිකක් කියන්න මට මොකද මට අභිමානයෙන් මම ගන්න ඕන ලංකාවේ ළමයෙකුගෙන් පහසුකම් ගාස්තුවක් දෙමාපියන්ගේ සමාජික ගාස්තුවක් අය නොකළ පාසලක් තිබ්බන චක්ලයක 100 ගණන් 10 ගණන් ගාලා ගුරුවරු විද්‍යාපති ශ්‍රීමා කරද්දි ඒ එකතුන කළ පාසල මගේ පාසල හොඳයි සත පහක්වත් දරුවන්ගෙන් පහසුකම් ගාස්තු වරන්නේ දෙමාපියන්ගෙන් සමාජික ගාස්තු වර කරන්නේ ගන්න නැතුව පාසල කරලා ශිෂ්‍ය මේ විද්‍යාලේ මහා විද්‍යාල 6ක් 7ක් තියෙන එකේ 4 වෙනි තැනට ප්‍රතිඵලත් පෙන්වනවා සාමාන්‍ය කෙනෙක්. පෙන්නලා උගන්නන්න වැඩ කරන්න පුළුවන් මෙන්න සල්ලි නොගෙන කරන්න පුළුවන් කියලා පෙන්නලා තමයි ඊට පස්සේ. හොඳයි දැන් ඔබතුමා කොහොම හරි මේ චෛත්‍ය කොහොමද හඳුන්වන්නේ පద్මාකාර චෛත්‍යයක් ඒ කියන්නේ මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් වලින් මේක මතු වුණාට පස්සේ දරුවන්ට ගෙනල්ලා මෙතන පෙන්නනවා. එතකොට විදුහල්පතිතුමා දැන් අපි චෛත්‍ය වර්ග කීපයක් ගැන කතා කරනවා බුබ්බුලාකාර, ධාන්‍යාකාර, ඊට පස්සේ තව ගන්ටාකාර, ওই විදිහට චෛත්‍ය පద్මාකාර ඔහොම තියෙනවා. එතකොට දැන් නිහල් මහත්තයා එක ක්‍රමයක් නෙමෙයි විවිධාකාරයෙන් චෛත්‍ය නිර්මාණය කරලා තියෙනවා මේ රටේ. එක ක්‍රමයකට නෙමෙයි. එතකොට එහෙම විවිධත්වයකින් චෛත්‍ය ඉදි කරන්න මේ ඉදි කිරීම කරන්න බුදුන් වෙනුවෙන් ගෞරව කරන මිනිස්සු පරම්පරාවක් ඉදලා තියෙන්නේ මේ රටේ ස්වාමීන් වහන්සේ මේ රටේ රාවණ සක්විති රජ පරපුරෙන් පසු 50,000ක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිටු ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව